right. ආශිර්වාදලා දවසක් පොරොන්දු වුණා වගේම එදා මාත් එක්ක හිටියා වූ මගේ මිත්‍රයන් තුන්දෙනා එක්ක අපි ආයෙත් ආවා. ව්‍යවස්ථාවයි ජේසුස් වහන්සේ නීතියයි අනුග්‍රහය ගැන කතා බහක් කරන්න. As promised, here we are through Beyond Sampradaya to continue on the subject that we spoke last week. We want to say thank you to every one of you who listens and sends all your views. We are learning through you and we love to keep interacting together with you. Then Pastor Ananda again ආරම්භ කරන්නට යන Pastor Ananda දෙවෙනි පරිච්ඡේදයේ ගලාති 2:4 අපිට පුළුවන් නම් Pastor Ananda මේ බයිබල් පදේ කියවලම අපි ආරම්භ කරමු. දැන් අපි ඔබගෙන් ඉල්ලන්නේ මේ දේ. අහගෙන ඉන්න කට්ටිය අහගෙන ඉන්න විතරක් නෙමෙයි ඉගෙන ගන්න උනන්දුව තිබෙන නිසා අපෙන් ප්‍රශ්නත් අහන්න. Over to you Pastor Ananda. ගලාති 2:4 මෙහෙම කියනවා. ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුල අපට ඇත්තා වූ නිදහස්කම ගැන ඔත්තු බලා අප වහල්කමට පමුණුවනු පිණිස රහසින් ඇතුළු වුණෝය. දැන් පාස මේක ඊ타මත්ම සුවිශේෂ කාරණයක්. අපි දන්නවා මේ ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය කියන එක මිනිස්සු මත බරපතවන සුභාරංචියක් නෙවෙයි. වියගස් වලින් නිදහස් කරන, බැඳුම් වලින් නිදහස් කරන, ලෙඩ රෝග වලින් නිදහස් කරන, අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති මිනිහට බලාපොරොත්තුවක් ගෙන දෙන සුභාරංචිය. ඉතින් දෙවියන් වහන්සේ විශේෂයෙන් අපට දීලා තියෙන සුවිශේෂම තෑග්ගක් තමයි ඒ මොකක්ද කියනවා නම් ඔබ කවුරුත් කැමති වෙයි ඒ ඔබට දීලා තියෙන නිදහස් කැමැත්ත. මොකද ඒක අපිට නියම ලෙස භුක්ති විඳින්න පුළුවන් සුභාරංචියේ දරුවන් වුණාම ක්‍රිස්තුස් වහන්සේව පැලඳගත්ත සෙනගක් වෙනකොට. අන්න ඒ නිදහස තව කෙනෙක් දැක්කහම ගෙදර රැට ජනෙල්ලයක් ඇරලා තියෙනවා හුලං ටිකක් වදින්න කියලා ඇරලා නිදාගත්තා. ඔන්න හොරෙක් බලනවා හිමීට අනේ මෙන්න ජනෙල්ල ඇරලා තියෙනවා මේකෙන් රිංගලා මට මොන හරි අරන් යන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි. දැන් ඒගොල්ලන් බොහොම ප්‍රීතියෙන් නිදහස්කමෙන් ඉන්නේ ඇයි? ක්‍රිස්තුස් වහන්සේ නිසා. උන්වහන්සේ වැළඳගත් සෙනගක් හැටියට. දැන් සතුරා මොකක්ද කරේ? සතුරා කියන්නේ මේත් මිනිස්සුયો තමයි. ඒගොල්ලන් හිමීට මාන බලලා එතෙන්ට රිංගලා ඇවිල්ලා උත්සාහයක් දැරුවා තමන්ගේ පරමාර්ථය, තමන්ගේ ධර්මය, මිනිස්යාගේ ධර්මය, තමන්ගේ වාසිය එතෙන්ට ගේන්න පුළුවන්ද කියලා. දැන් බලන්න එතනින් ඒ වගේ දෙයක් වුණාම මොකක්ද වෙන්නේ? ඒ මිනිස්යාට තියෙන නිදහස්කම නැති වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ පාවුල්තුමා උඹලා අපිව වහල්ලු කරන්න බැලුවා කියලා. දැන් ඇත්තටම නිදහස්කම නැති තැන වහල් ස්වභාවය තමයි තියෙන්නේ. ඒ වගේම පාපයට වහල්ලු හැටියට හිටපු අයට ක්‍රිස්තුස් වහන්සේව දැනගත්තාම මොකද්ද ලැබෙන්නේ? නිදහස්කම. හැබැයි ඒ නිදහස්කම යම්කිසි අවස්ථාවක සතුරා වැරදි ලෙස සොරා ගන්න පුළුවනි. නමුත් අපි ප්‍රඥාවන්තව සහ දේව වචනයට අනුකූලව ඒ වගේම උන්වහන්සේගේ ගෘහයේ මඟ පෙන්වන සෑම කෙනෙකුගේ මඟ පෙන්වීම ලබාගෙන අපි කටයුතු කරනකොට කිසි කෙනෙක්ට බැරි වෙනවා වෙනත් ධර්මයක් උගන්වලා අපිව වහල්ලු කරවන්න. එක්කම වැදගත් තැනකට අපි යන්න හදන්නේ පාස්ටර් ආනන්ද, පාස්ටර් ලූක්, පාස්ටර් ක්‍රිස්ටෝ. පාස්ටර් ආනන්ද මේව දෙයක් කිව්වා. අපි ඔක්කොම එකට එකගයි. පාස්ටර් ආනන්ද කිව්වා වහල්භාවයෙන් නිදහස් කරන්න. එතකොට වර්තමාන සෙනගට එන මතයක් තමයි අපේ පාස්ටර්ස්ලා මේ ව්‍යවස්ථාව තුල තමයි මේ වහල්භාවය තිබෙන්නේ. You know, you are a slave because you are under the law yet. That is why you need to be liberated from the law. But is it actually what the entire scripture is teaching? Do you become a slave in that sort of a sense? What does it really begin to mean? ඇත්තටම මොකක්ද මේක? ඒ කියන්නේ ව්‍යවස්ථාව රැක්කොත් ඇත්තටම අපි වහල්ෙද්ද පාස්ටර් ක්‍රිස්ටෝ? ඉතා වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ. ඇත්තටම මේ අනුග්‍රහයයි ව්‍යවස්ථාවයි අතර අපි කතා කරනකොට අපේ ව්‍යවස්ථාව රැකීමෙන් අපි වහල්ලු බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ව්‍යවස්ථාව යටතේ අපි ක්‍රියාත්මක වෙන්න ගියොත් තමයි අපි ඒ වහල් භාවයට අසු වෙන්න යන්නේ. ව්‍යවස්ථාව තිබෙන්නේ අපිට අපේ ජීවිතය
නිදහස්ව ඉතා ප්‍රීතියෙන් ගත කරන්න. අපේ ව්‍යවස්ථාව ඇතුළේ අපි හිරවෙලා අපිට ඒකෙන් එලියට එන්ඩ බැරුව අපි එක රාමුවකට කොටුවෙන ඕනා. දැ උදාහරණයක් හැටියට අපි දකිනවා අලුත් ගිවසොතුමල යේසුස් වහන්සේ හැමවිටම පරිසවරුන්ට බැනවදිනවා. පරිසවරුන් එක්ක වාද විවාද ඇති වෙනවා. උන්වහන්සේ පරිසවරු ඒ ව්‍යවස්ථාව රැක්කට විරුද්ධ වුණාද? උන්වහන්සේ පරිසවරුන් එක්ක විරුද්ධතාවයකට ආවේ ඔවුන් ව්‍යවස්ථාව රැක්ක නිසා විතරක් නෙමෙයි. එතනින් එහා ඔවුන් ව්‍යවස්ථාව රැක්කට ඔවුන්ගේ ජීවිතය තුළ ඒක තිබුණ නැහැ. ඔවුන් ව්‍යවස්ථාවේ නීතිවලට විතරයි සීමා වුණේ. හැබැයි ව්‍යවස්ථාවේ නීතිවලට එහා ගිය සාමාන්‍ය ජීවිතයක් තිබෙනවා. සාමාන්‍ය අපි ජීවත් විය යුතු ආකාරයක් තිබෙනවා. සමහර මිනිස්සුත් එක්ක අපි ගනුදෙනු කළ යුතු ආකාරයක් තිබෙනවා. අපි අන්න ඒ தത്വයට යන්නේ නැතුව උදාහරණයක් හැටියට අපි දකිනවා යේසුස් වහන්සේ මේ සමාරියේ මේ මැද්දෙන් උන්වහන්සේ ගමන් කරනවා. ඒ සමාරිය ස්ත්‍රියට ගිහිල්ලා සුභාරංචිය කියනවා. අපිව ව්‍යවස්ථාව සීමා කරනවා නම් මනුෂ්‍ය වෙතට යන එකට, මනුෂ්‍ය වෙතට ලං වෙන එක, ඒ පෞකාරයව ස්පර්ශ කරන එකෙන් අපිව සීමා කරනවා නම් අන්න එතන තමයි අපි වහල්භාවයට අසු වෙලා සිටින්නේ. නමුත් අපි ඒ වහල්භාවයෙන් මිදෙන්නට අවශ්‍යයි. එතන තමයි නියම නිදහස්කම තිබෙන්නේ. එතන තමයි අනිත් අයට ඒකේ ආශිර්වාදය ලබන්නට පුළුවන් වෙන්නේ. Pastor Luke, the scripture teaches us we are saved by grace and faith. Never do we hear the word saved by law. My question to you is, I'm saved by grace and by faith. Do I have to abide by the law? And do I have to do the traditions of the law? And if I don't do it, is it bad? If I do it, is it bad? My personal opinion is that as we mentioned about the law before, Pastor Ananda cleared it out to us, the law is there for us to, I said this before also, the law is there given to us. There are certain things that we obey the law, but we are not under the law. We are not under the law. So I would say that yes, by grace, I am saved by grace, but I will, because of God's grace, He has given me that I can move forward. And the law is not going to govern me, and it won't be a governing body to me. But if it's in the scripture that I have to obey certain things, yes, I will definitely do that. That's what I feel at this moment. Pastor Ananda, ගලාති 2:14ට වගේ අවධානය අපි ගෙනියන්නට යනවා. Right, හරි ලස්සනයි. But if you want to say something else also අද පුළුවන් මේකත් එක කියන්න. මේ ව්‍යවස්ථාවකාරේ විවාහයට තිබ්බ නීති, අනුග්‍රහයේ විවාහයට තිබ්බ නීති අතර වෙනසක් ඒව තියෙනවද පාස්ටර් ආනන්ද? ඒකත් එක්කම ගලාති 2:4ට අපි අවධානය යොමු කරන්නට. නමුත් මේ ප්‍රශ්නෙත් පොඩ්ඩක් අහමු. මොකද සමහර කට්ටිය මේ ප්‍රශ්නේ අහනවා. ව්‍යවස්ථාවේ කසාද නීති එකයිද අනුග්‍රහයේ කසාද නීති වෙනස්ද? ඒක ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ. තරම අපි ඊටමත් ප්‍රවේශම් වෙන්න ඕනේ දේව වචනේ නොඑක් කොටස් අදාළ කරගන්නකොට විශේෂයෙන් අපි හැම වෙලාවෙම බලන්න පුරුදු වෙලා යමු බයිබලයේ කියන එක. එතකොට විවස්ථාවයි නවගිවිසුමයි කියන එක අපි හරි ලෙස අපිට පැහැදිලි කරලා අරගන්න පුළුවන්. දැන් අපි දන්නවා පරණ ගිවිසුමේ විවාහය නවගිවිසුම අද කාලයේ අපේ විවාහය නොමුත් අපි දන්නවා නොඑක් අවස්ථාවන් තිබුණා බහුභාර්යාවන් කියන එක බහුභාර්යා සේවනය අපිට ඉතාමත් බහුල ලෙස දකින්න ලැබුණා ඉතිහාසයේ. නොමුත් අපි දන්නවා ඒ වගේම විවාහයක් අතහරිනකොට ඒ කියන්නේ අපි හිතමු දික්කසාදයක් වැනි දෙයක් වෙනකොටත් යම්කිසි ක්‍රමවේදයක් තිබුණා, අවිශ්වාසකමක් තිබෙනවා නම් වෙනත් ආකාරයක කාම මිත්‍යාචාරිකේ වගේ තත්වයකට ඒ පාර්ශව දෙකෙන් එක්කෙනෙක් වැටිලා හිටියානම් ඉල්ලීම් පත්‍රයක් ලියලා විවාහෙන් වෙන්වීමේ කරුණු ලියලා එහෙම අයින් වෙන්න පුළුවන් කියලා මෝසස්ගේ විවස්ථාවේ තිබුණා. නමුත් අපි දන්නවා දේව වචනේ අපි
ක්‍රිස්තුස් වහන්සේ සහ නවගිවිසුම පැත්තට අපි එනකොට ඒ වගේම යවුම් පත්‍ර දෙස අපි බලනකොට පාවුල්තුමාගේ අනුශාසනාවත් ඒකට සම්බන්ධ කළා. එතනින් ඊටාම පැහැදිලි ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමත් එක්ක අපිට තියෙන්න ඕනේ එක පවුලක් ඒ වගේම එක ස්වාමි පුරුෂයෙක් එක භාර්යාවක් කියන එක. අපි උන්වහන්සේ යම් කිසි කෙනෙක්ට ආශිර්වාද කරලා එයාව එකතු කරා නම් ඒ වගේම කවුරුත් එයාව වෙන් කරන්නට සුදුසු නැහැ කියන එකත් වෙන්ට සුදුසු නැහැ කියන එකත් තමයි අපි සම්පූර්ණ බයිබලීය අදහස අද දවසට ගත්තහම ඒකෙන් අපිට පෙනෙන්න තියෙන්නේ. ඉතින් අද දවසේ විශේෂයෙන් අත්‍යවශ්‍ය දේ තමයි එක්කෙනෙක් සමග විවාහ වෙලා ඒක අපි ආරක්ෂා කරන එක. ඒ වගේමත් යම් අවස්ථාවන් වල අපි දකිනවා ඒ ජීවිත රටාවල් අනුව ඒ සිදුවීම් අනුව යම් අවස්ථාවන් වල විවාහයේ වෙනත් තීන්දුව తీරන ගන්නත් අවස්ථාව තිබෙන බව පැහැදිලි. Thank you. Then නැවත වාරයක් පාස්ටර් ක්‍රිස්ටෝ, පාස්ටර් ලූක්, පාස්ටර් ආනන්ද වෙතට මේ ප්‍රශ්න යොමු කරන්නට යනවා. නීතිය, ව්‍යවස්ථාව, අනුග්‍රහය. දැන් ව්‍යවස්ථාවේ නීතිය තිබුණලු කාමයට අවු වුණොත් ගල් ගහලා මරන්න. If somebody is caught in adultery, stone. නමුත් මේ දැන් කරුණාව කාලෙනේ, අනුග්‍රහය කාලෙනේ. ඒ වගේ මොකුත් නැහැ නේද පාස්ටර් ලූක්? ඒක එතකොට ප්‍රශ්නයක් නැද්ද පාස්ටර් ලූක්? මොකද හිතන්නේ? No, because if in line with what Jesus is teaching, in today's context we don't do that because we want to love that person, we want to help that person, come out of the situation, and I don't think we will do such an act that it was done before, because I think the reason to that it was done before because they promoted the law. The law was promoted, more of the law was promoted than, being an example, in showing love. That's why Jesus had to come and, say certain things, and change certain things. So I would say that we would not do that today, but it would be done in love. පාස්ටර් ක්‍රිස්ටෝත් උත්තරයක් දෙන්නකො. මොකද අහගෙන ඉන්න කට්ටිය බලාගෙන ඉන්නවනේ මේක. මොකද මේ නීතිය කාලේ ගල් ගැහුවා. අනුග්‍රහය කාලේ සද්ද නැතුව ඉන්නවා. මේක හරිද පාස්ටර් ක්‍රිස්ටෝ? පාස්ටර් ආනන්දගිරිත් අපිට ඕනේ මේකට උත්තරයක්. මොකද මේ හරි වැදගත් දෙයක් මේක. මොකද අපි කතා බහ කරන්නේ බියොන්ඩ් සම්ප්‍රදායෙන්. අනුන් කතා කරන්නේ නැති දේ අපි කතා කරන්නටම ඕනේ මෙතන. මේවට ඇත්තට බයිබලයේ මොනවද කියලා තිබෙන්නේ? මොකද බයිබලයට අනුකූලව තමයි අපේ ජීවිත, අපේ සේවයන් අපි හැඩගහන්නට ඕනේ. පාස්ටර් ක්‍රිස්ටෝ ඔයාගේ අදහස? කිව්වාගේ ඒක ඇත්තටම අපේ කාමීත්‍යාචාරය කියලා කිව්වහම අපි දකිනවා පරණ ගිවිසුමේ නැත්තම් ව්‍යවස්ථාවේ නීතිමය පැත්තෙන් තිබුණේ ගල් ගහලා මරණ. ඒක නිසා තමයි අපි දකිනවා යේසුස් වහන්සේ ගාවටත් ඒ කාමීත්‍යාචාරය කරන ස්ත්‍රියෙක්ව ඔවුන් රැගෙන එන්නේ. හැබැයි අපි කිව්වාගේ අද ඒක ප්‍රශ්නයක් නැද්ද? ඇත්තටම ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්නය තමයි අපේ සදාකාලයට ඒක බලපාන්නට යනවා. ඒ වගේම කාමීත්‍යාචාරය ගැන දුන්න නීතිය තමයි උන්වහන්සේ ඒක ටිකක් අලුත් ගිවිසුමේ අපි දකිනවා සංශෝධනය කරනවා. අපි ස්ත්‍රියක් නැත්තම් අපේ විරුද්ධ පාර්ශවය දිහා අපි කාමරාගයෙන් බැලුවත් අපි එවලේම කාමීත්‍යාචාරය කරා කියන ගණයට අපි වැටෙනවා. ඒ කියන්නේ ඒ පාපේ බරපතලකම අඩුවීමක් නැහැ. හැබැයි උන්වහන්සේ කරපු ක්‍රියාව තමයි අප තුළ තිබිය යුතුයි. කාමීත්‍යාචාරය කරන කෙනෙක් දිහා අපි ඔහු විනාශයට යන්නේ ඔහු අපායට යයි කියන බයෙන් ඔහුව ඒකෙන් මුදව ගන්න තමයි අපේ උත්සාහය විය යුතුයි. නැතුව ඔහුව ප්‍රතික්ෂේප කරන්නවත්, ඔහුව අයින් කරන්නවත්, ඔහුව වෙන් කරන්නවත් නෙවෙයි. මම හිතන්නේ ඒක නිසා තමයි අපි කිව්වාගේ ඒ පාපේ බරපතලකම එදාට වඩා අඩුද? නෑ, මම හිතනවා ඊට වඩා වැඩි. අපිට මොකද ස්වර්ග රාජ්‍ය පවා අහිමි වෙන්නට පුළුවන්. නමුත් අපි මේ පුද්ගලයන් සමග එවැනි අය සමග ප්‍රේමයෙන් ගනුදෙනු කරලා එයව නිදහස් වෙන්න අපි උදව් කළ යුතුයි. Thank you. පාස්ටර් ආනන්දත් කැමතිද එක් ප්‍රශ්නයට මොකක්ද උත්තරයක් දෙන්න? ඔව්, දැන් අපි වර්තමානයේ අපි ජීවත් වුණාට දැන් අපි දන්නවා දැන් අවුරුදු 10 ගාණක්
වයස අයත් ඉන්නවනේ අද. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් කෙනෙක්ට අවුරුදු වැඩි වුණොත් 85 ඒ වගේනේ ජීවත් වෙන්නේ. නමුත් අද දවසෙත් ඉන්නවා මේ වර්තමානයේ පාස්ටර් අවුරුදු 10 ගණන් ජීවත් වෙලා ඉන්න ඇදහිලිවන්තේ. මොකද ඒකට හේතුව ඒගොල්ලෝ තාමත් ඉන්නේ විවස්ථාව යටතේ. මොකද ඒගොල්ලෝ මිනිසුන්ට ගල් ගහන එක තමයි ගල් ගහන්න තමයි කැමති. නමුත් හැබැයි අන්න ඒක තමයි කියන්නේ උන්වහන්සේ ඒකෙන් අපිව නිදහස් කරලා තිනවා. ඒ කියන්නේ අර නීතියේ තිබිච්ච දඬුවම එවලෙම මරන්න අන්න ඒකෙන් නිදහස් කරලා තියෙනවා. හැබැයි අද දවසේ උන්වහන්සේ මොකක්ද ඒ වගේ අයට කියන්නේ? ඉස්සෙල්ලා වරදක් නැති කෙනා ගලක් ගහන්න. ඒ කියන්නේ තවත් බොහෝ වැරදි තියෙනවා මිනිස්යන්ගේ ජීවිතවල. ඉතින් උන්වහන්සේගේ ස්වභාවය නම් උන්වහන්සේගේ කුරුසේ ක්‍රියාව නිසා එවැනි අයට සමාව දීමයි අලුත් ජීවිතයක් බලාපොරොත්තු වෙන එක. දැන් ඔන්න ව්‍යවස්ථාව සහ ක්‍රිස්තුස් වහන්සේ. The law and Christ. I want to pick up Galatians chapter 2 and verse 14. Galatia 2:14. Pastor Luke, I'm going to post a question to you. I'm going to read it in English. ඊට පස්සේ Pastor Christo ඔයත් පුළුවන් නම් අපිට නිර්වචනයක් දෙන්න මේක ගැන. අපි වෙලාව වේගයෙන්ම යනවා. I wanted to begin to see something here. Here is what the great apostle Paul is saying. But when I saw that they walked not uprightly according to the truth of the gospel, but when I saw that they walked not uprightly in the truth according to the gospel. And Pastor Luke, this is interesting. This observation, this truth is revealed to us by the great apostle Paul, and is highlighting the weakness, the error of the other great apostle Peter. Seems that there is like a conflict. How do you look at this, Pastor? Yes, now if you first look at the verse of scripture and you take the background of this, I think it talks about Caiaphas and the leaders there, they kept the law. The law was, to them the law was the most important thing, upholding the law than the word. So that's where the background is all from. But the way I see this is that Paul is teaching us a principle here, a very important principle in life where we need to abide by God's word. And now Peter taught many during his time when he was there. And I don't see any contradiction, but I see the word of God, you have to abide by the word of God. And that was not, I see that was not fulfilled actually in these leaders at that time. That's how I see it. So we are asked to abide by God's word and keep, teach people the right thing. That is what he is trying to emphasize, and he's asking the question, aren't you Jews? Aren't you abiding by what God is saying in the word of God? So that's the way I see it here in this verse of scripture. Pastor Christo, ඔයා වෙතරත් ඒ ප්‍රශ්නම යොමු කරනවා. ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක් වගේ. මක් නිසාද එක්තරා එපොස්තුවරයෙක් කියනවා ඔවුන් සත්‍යතාවේ සුභාරංචි සත්‍යතාවයේ තුල ඔවුන් හරිව ගමන් කරේ නැහැලු. ඒක දැක්ක එක්තරා අපොස්තුවරයෙක් කියනවා මම ඒක ගැන කතා බහ කරා කියන එක. Pastor Christo, ඔයා මේක දකින විදිය සහ ඇත්තටම අද වර්තමාන ක්‍රිස්තියානි සමාජය තුල ඔයාට පාවුල්තුමා කරපු දේ කරන්ට නිදහස තිබුණත් කෙරුවොත් ඔයාට මොකක් වෙයිද? මම හිතන්නේ ඊට වැදගත් සාසුවිශේෂී ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. හේතුව තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ ඇත්තටම ඉතිහාසයේ කියනවා මේකට මේ ප්‍රේමේ සහභාගීකම තමයිලු මෙතන පැවැත්වුවේ. ඒ කියන්නේ අන්‍ය ජාතීන් සහ යුදෙවුන් අතර සුවද හමුවක් වගේ තැනකදී පාවුල්තුමා දකිනවා පේදුරු මේ අන්‍ය ජාතීන් සමග හොඳට කතා බහ කරනවා, ඔවුන් එක්ක ආහාර ගන්නවා. හැබැයි යුදෙව්වෝ දැක්කේ ගමන් නැත්තම් සභාවේ ප්‍රධාන නායකයෙකුට කෙන දැක්කේ ගමන් ඔහු ටක්කාලා මේ යුදෙව්වෝ ඉන්න තැනට ගියා. අන්‍ය ජාතීන්ගෙන් ඔහු වෙන් වුණා. ඇයි ඔවුන්ට කිව්වාගේ ඔවුන්ගේ නීතියේ තිබුණා අන්‍ය ජාතීන් සමග සහභාගීකම කෑම ගැනීම තහනම් කරලා තිබුණා.
නමුත් මෙතන තිබෙන සුවිශේෂ දේ තමයි පාවුල්තුමා දැක්කා මේක. පාවුල්තුමා බය නැතුව ඒක නැගිටලා ඒක අපි කියනවා කෙලින්ම ඔහු ප්‍රශ්න කර සිටිනවා. ඇත්තටම මෙතන අදහසක් එනවා නීතිය ව්‍යවස්ථාව තිබෙන්නේ මිනිස්සු උදෙසාද. පාවුල්තුමා පෙන්눔 කරන්නේ නීතිය සහ ව්‍යවස්ථාව තිබෙන්න අවශ්‍ය මිනිස්සුන් එකේ එක්ක සහභාගීකම නැත්නම් ඔවුන් එක්ක සම්බන්ධ වීම. නමුත් ඒ නීතිය මොකද කරේ? පේදුරුව ඒ අන්‍ය ජාතීන්ගෙන් වෙන් කරා. ඔහුට බයක් ගෙන දුන්නා. හැබැයි පාස්ටර් අහපු අනිත් ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. වර්තමානයේ ඇත්තටම මෙවැනි ආකාරව ප්‍රශ්න කරොත් වර්තමානයේ නායකයෙක් ඉහළ නායකත්වයට ඇඟිල්ල දික් කරොත් අභියෝග කරොත් හැමෝම දකි ඒක අකීකරුකමක්. ඒක නායකත්වයට විරුද්ධව නැගිටීමක්. නමුත් මං හිතන්නේ මේ පාවුල්තුමාගේ චරිතය වර්තමානයටත් අවශ්‍ය චරිතයක් හැටියටයි මම දකින්නේ. ඉතින් මේ වගේ නැගිටීමක් වුණොත් සිදුවෙන්න බොහෝ දේවල් තිබෙනවා. ඔහුට ඒ කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදුවේ. ඔහු සිටින්නා වූ ඒ සමූහයෙන් අයින් වෙන්න සිදුවේ. නමුත් මම විශ්වාස කරනවා අපි මිනිස්යා වෙතට යන්න නම් ඊට බාධා වෙන සීමාවන් කඩාගෙන අපි එළියට යා යුතුයි කියන එක. පාස්ටර් ආනන්ද වෙතටයි හැරෙන්න යන්නේ. පාස්ටර් ආනන්ද වර්තමාන ක්‍රිස්තුස් වහන්සේගේ සභාවගේ බලපෑම වර්ධනය ගුණාත්මක භාවය අඩුවීමට හේතුවක් වෙන්න පුළුවන්ද? මේ අපි කතා බහ කරන්නා වූ මේ මාතෘකාව ගැන නිවැරදි එළිදරව්වක් නොමැතිකම සහ නිවැරදි එළිදරව්වක් නොමැති නම් මේ නිවැරදි එළිදරව්ව ගෙනෙන්නට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කරන සේවය ඇතිද නැත්නම් මදිද ඔබතුමාගෙන් අපි අහනවා. මට නම් පේන්න තියෙන්නේ ගොඩක් වෙලාවට අපේ ලංකාවේ බැලුවොත් අපි මේ නිකායේ ධර්මය දේශනා කරනවා වගේ මට පේන්නේ. ඒ වගේම පල්ලියෙන් පල්ලියට තමන් හදාගත්තු ධර්මයකුත් තියෙනවා වගේම හැමෝම නෙමෙයි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා ඇත්තටම. මේකත් නිකන් සමහර වෙලාවට එකිනෙක කෙනා පරයා යන්න එකිනෙක සේවාවන් පරයා යන්න ඒ වගේ මේක කියනකොට නම් එච්චර ප්‍රසන්න නැහැ. නමුත් ඒක ඇත්තෙම සිදුවෙන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒකෙන් ඇත්තටම පෙනෙන්න තියෙන්නේ බොහොම ආගමික භාවයක්. මේක තමයි අපි අර ඉතිහාසයට යනකොට බයිබලෙත් ඔය ලියන්නෝ සද්දිසිවරු පරිසිවරු කියන අය ගැන යේසුස් වහන්සේටත් තිබුණු අභියෝගය නැත්තම් ප්‍රශ්නය ඒකයි. ඉතින් ඒ වගේ වාතාවරණයක් තියෙනකොට ඇත්තටම අපි ඉක්මනටම බලන්න ඕනේ විශේෂයෙන් ඒ එළිදරව්ව ලබාගෙන ඒ ප්‍රශ්නේ ඇහුවා වගේ මේ නියම එළිදරව්ව දේව වචනේ අපි අල්ලා ගන්න ඕනේ. ආගමික දේවල් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. අපි දන්නවා ලෝකයේ ආගම් 10 ගණනක් තියෙනවා. අපේ රටෙත් විශේෂයෙන් ආගම් 3-4ක් තියෙනවා. ඉතින් මේ කවුරුත් හොඳ දේවල් කරනවා. ඉතින් ඒක නිසා ඒ අතරේ හොඳ දෙයක් කරන එක නෙමෙයි උන්වහන්සේව ප්‍රසන්න කරන එකත් උන්වහන්සේ මේ පොළොවේ අපි මත දබලා තියෙන ඒ මෙහෙවර ඉෂ්ට කරන එකත් නේ අවශ්‍ය. ඉතින් එම නිසා අපිට පෙනෙන දේ නම් ටිකක් අර එළිදරව්වේ ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඉතින් එම නිසා අපි හිතන්න හොඳ නැහැ තනියෙන් අරගෙන මේ මම තමයි මේ සැබෑ ලෙස එළිදරව්ව ඇතුව වැඩ කටයුතු කරන්න කියලා. නමුත් අපි යටහත් පහත් කමෙන් ඒ එළිදරව්ව ලබාගෙන කටයුතු කරොත් මේ දේශයට සෑහෙන බලපෑමක් ඇති කරන්න පුළුවනි. මොකද මම එහෙම කියන්නේ විශේෂ බලපෑමක් ඇතිවීම කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔබටත් මටත් අපි හැමෝටම. මොකද ඒකේ සෑහෙන මදකමක් තිබෙන නිසා. ඉතින් මගේ ආයාචනාව නම් ආරාධනාව නම් අපි සියලු දෙනාම ඒ එළිදරව්ව ලබාගෙන ඒ එළිදරව්ව තුල ක්‍රිස්තුස් වහන්සේව නියම ලෙස වටහාගෙන වැඩ කටයුතු කරමු කියන එකයි. පාස්ටර් ක්‍රිස්ටෝ ළඟට මම එන්ට යනවා ගලාති 3:13 වෙනි බයිබල් පදය ඔයාගෙන් විස්තරයක් ඉල්ලන්ට එනවා. නමුත් ඔයා එකට සූදානම් වෙන ගමන්ම පාස්ටර් ලූක් වෙතට මම හැරෙන්න යන්නේ. පාස්ටර් ලූක්
Jesus always addressed the Pharisees. And he told us, don't become like the Pharisees. But the Pharisees were people who kept the law, but who did not have the heart of God and who refrained from walking from the truth. Pastor Luke, here is a challenging question. I wonder sometimes if the four of us sitting on these stools, are we also Pharisees? You may ask why. Because we know the truth and sometimes we're not speaking the truth like we're doing here. Are we also Pharisees? And why did Jesus begin to tell us not to become like the Pharisees? The Pharisees, of course, if you study them, clearly their set of rules were completely different. You know, they wanted to gain recognition and they had different beliefs. And I think we today as a church, and all of us who are on this podium today, we are speaking the truth. The reason we are speaking the truth because we are speaking actually about Jesus and his ministry and why Jesus has come, what has Jesus done, and what he can do, and what you can expect from Jesus, you know. And I will not say that we are like the Pharisees today. Maybe there are churches or maybe there are people like that who are practicing things, but we are not that type of people. I think we are called to be examples as children of God to share the truth. That's what I believe. Right, thank you. හරිම අභියෝගාත්මක ප්‍රශ්න. මොකද බියොන් සම්ප්‍රදාය කියන්නේ හැමෝම අහන දේවල් අහලා වැඩකුත් නැහැනේ. මොකද හැමෝම කියන දේ කියනවා නම් ඔයගලන්ට අහලා වැඩකුත් නැහැ. ඒ නිසා තමයි අපි මේ දේ කියන්නේ. එදා පාවුල්තුමාලා වගේ පිටකොන්දක් ඇති ශේෂ නායකයෙ හිටපු නිසා තමයි අද දවසේ වුණත් අපිට එඩිතරව ඉදිරියට යන්න හැකියාව ලැබෙන්නේ. පාස්ටර් ක්‍රිස්ටෝ ඔයගෙන් ප්‍රශ්නේ ගලාති 3:13 අපි අවසන් කරන්න යන්නේ මේ විදියටයි. පාස්ටර්ස්ලා හැමෝටම මම දෙන්න යනවා විනාඩි 1මාරක් විතර. මේක අහගෙන ඉන්නා වූ හැම කෙනෙකුටම ඔබගේ සිතේ ශුද්ධාත්මයන් වහන්සේ දමන පණිවිඩය මේ මාතෘකාවත් එක්ක ඔබ කැමති දෙයක් මේ සෙනගට කියන්ට සහ ප්‍රශ්න ඇති සෙනගට මේ මාතෘකාව ගැන ඔහුන්ට අවස්ථාව තිබෙයිද ඔබත් එක්ක ගනුදෙනු කරන්නට ඔබගෙන් දැනුම ලබා ගන්නට. ඒකටත් ඔබ කැමැත්ත නම් කැමැත්තක දෙන්න. නමුත් ගලාති 3:13 පාස්ටර් ක්‍රිස්ටෝ. මේ ගලාති 3:13 බයිබල් පදේ තා සුවිශේෂ බයිබල් පදයක්. ඒකේ කියනවා මෙන්න මේ ආකාරව ගසක එල්ලෙන සියල්ලෝ සාප ලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා සාපයක් වී ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක. ඇත්තටම මේ බයිබල් කොටස කොහෙද තියෙන්නේ? මේ කොටස යුදෙව්වන්ට දීලා තිබුණ ඒ නීති සම්ප්‍රදාය ඇතුලේ තමයි තිබුණේ. මේක ඔබට වැඩිපුර අධ්‍යයනය කරන්න පුළුවන්. නික්මයාම 21:23 වෙනි පදේ ඔබට කියවුවොත් එතන අදහසක් දෙනවා. යම්කිසි කෙනෙක් ගසක එල්ලලා ඔහු මරණයට පත් වුණොත් ඔහු දවසකට වඩා එල්ලලා තිබුණොත් ඒක දේව ශාපයක් බවට පත් වෙනවා කියන එක. ඉතින් ඒ අදහස අරගෙන පාවුල්තුමා කියනවා යේසුස් වහන්සේ ඒ ව්‍යවස්ථාවේ තිබුණ ආකාරයටම උන්වහන්සේ ශාපයක් වුණා. ඇයි? උන්වහන්සේව දවසකට වඩා එල්ලලා තිබුණා. උන්වහන්සේ ශාපයක් උනේ ඇයි? ඔබව මාව ගලව ගන්න පිණිස. ඔබව මාව නිදහස් කර ගන්න පිණිස. ඒ ව්‍යවස්ථාවේ තිබුණ රාමුවෙන් මොකද ව්‍යවස්ථාව නිතරම දෙවියන් වහන්සේට ලං වෙන්න දෙවියන් වහන්සේ ගාවට මිනිස්යන්ව ගේනවට වඩා මිනිස්යන්ව දුරස් කර තබන්නට උපකාරී වුණා. ඒකෙන් අදහස් වෙන ව්‍යවස්ථාව නරකයි කියන එකට නෑ. ව්‍යවස්ථාවේ ඒ තිබුණ දේවල් දෙවියන් වහන්සේත් මිනිස්යත් අතර දුරස්ත භාවයක් ඇති කරා. නමුත් යේසුස් වහන්සේ ඒ මැද්දේ උන්වහන්සේ පූජාවක් වෙලා උන්වහන්සේ ඒ අපේ ශාපය උන්වහන්සේ මතර අරගෙන උන්වහන්සේ අපිට නිදහස්කම ගෙනල්ලා දුන්නා. නැවත ඒ පාලමේ සම්බන්ධකම හදන්නට උන්වහන්සේ මැදහත් වුණා. ඉතින් ඒක තමයි මේ බයිබල් පදේ දෙන අදහස. ව්‍යවස්ථාවෙම ලියලා තියෙන ආකාරයටම
උන්වහන්සේ එනම් සාපයක් බවට ඒකේ අදහස උන්වහන්සේ මනුෂ්‍යයා වෙතට යන්න මනුෂ්‍යව නිදාස් කරගන්නට ඒ තිබුණ සීමාවෙන් එහාට එළියට ගමන් කරා. ඒක නිසා අපි විශ්වාස කරනවා අපි ඒ සීමාවෙන් එහාට යන්න අවශ්‍යයි මනුෂ්‍යව ස්පර්ශ කරන පිණිස. thank you. එහෙනම් ඔන්න විනාඩි එකමාර බැගින් දෙවියන් වහන්සේගේ දරුවෝ තුන්දෙනා මටත් ඔබටත් මේ මාතෘකාව සම්බන්ධව ඔවුන්ගේ සිතේ ශුද්ධාත්මන් වහන්සේ පොළඹවන දේ අපිත් එක්ක බෙදා ගන්නටයි යන්නේ. පාස්ටර් ආනන්දගෙන් පටන් අරගෙන අපි යන්ට යනවා. අවසාන තප්පර කීපේ අදහස් දෙකක් තියෙනවා ගෙන එන්න කැමති. එක පළවෙනි දේ තමයි අපි දන්නවා මේ පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ දෙක එකට යාවෙන සම්බන්ධතාවයක් ඇති අදහස් මේ පරණ ගිවිසුමේ අලුත් ගිවිසුමේ තිබෙන එකඟත්වය ප්‍රකාශ වෙන බයිබල් පද බයිබලේ 250ක් විතර තියෙනවා. එතකොට අපි කාටවත් කියන්න බැහැ වෙන් කරන්න බැහැ අලුත් ගිවිසුම පරණ ගිවිසුම කියන එක. ඒ වගේම නීතියේ සමහර කොටස් විවස්ථාවේ සමහර කොටස්ද අද දවසටත් අපට අදාළ වෙනවා සම්පූර්ණයෙන් අපට ඒකෙන් බැහැර වෙන්න බෑ. අනිත් එක තමයි මගෙන් කලින් අසපු ප්‍රශ්නේ ඊතුරු කොටසට උත්තරයක් දෙනවා නම් ඇත්තෙන්ම අද දවසේ අපේ දේශයට විශාල බලපෑමක් වීම එහි මදභාවයක් අඩු බවක් තියෙනවා කියලා මම කිව්වා. ඇත්තටම ඒකට හේතුව නම් අපි දන්නවා සමහර නිකායන් සභාවන් ඒගොල්ලන් මේ දිව්‍ය සුවය ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඒගොල්ලන් සුභාරංචිය කියන්න. නේද? යේසුස් වහන්සේගේ පණිවිඩය අනිත් මිනිසයන්ට ගේන්න එහෙම උවමනාවක් නැහැ. ඒ වගේම තමයි මේ දසෙන් කොටස් වැනි දේ ගැන මිනිසයාට ආශිර්වාද ලබන්න තිබෙන යේසුස් වහන්සේ කියලා තියෙන දේ දෙන්න එවිට ඔබට දෙනු ලැබේ නේද? වපුරන්නායකේ අස්වැන්න නෙලා ගන්න යනවා කියන නීතියක් හැටියට ඇත්තට මේකත් අපට ගන්න පුළුවන්. එතකොට අන්න ඒ දේවල් නීතියක් කියන්නේ ඒකට බැඳිලා කරන්න කියන එක නෙමෙයි. නමුත් අපි දෙන විට ලැබෙනවා කියන එක ඒ දේ ඊ타ත්ම වැදගත්. ඉතින් මෙවැනි කාරණාවල් වලින් සමහර අවස්ථාවල් වල සමහර සභාවල් දුර්වල වෙලා තියෙනවා, පසුගාමී වෙලා තියෙනවා. බයිබලයේ සම්පූර්ණ ඉගැන්වීම සාරය කියන එක එක එක්කෙනාට කැමති ලෙස අරගෙන ඒක මිනිස්යන්ට ගෙනහැර දක්වන එක, දේශනා කරන එක, එවැනි දේවල් ගැන ඇත්තටම එලිදරව්වක් ලබලා අපි ඉදිරියට කටයුතු කරන්න ඕනේ කියන බලාපොරොත්තු ඇතුව සියල්ලන් උදෙසා අපගේ යාඥාවයි. බොහොම ස්තුතියි. I think in conclusion what I can say is that with what we have been discussing in the past 2 weeks, we may have questions about these issues about, as Pastor Dishan said, about the law, grace, and things. But if you have these questions, you can always come to us and you can ask us, and we will be able to help you. One of the most important thoughts that I want to leave with you is that remember, we are all children of God, and God has we've been given because of the love of God. The Bible says because of His great love that we are not consumed. Because of God's great love that we are not consumed. And today, because of the grace of God, we are here, and we can move forward. And I just want to encourage you. If you have any questions, you can always ask us, and we're there to help you. Thank you. කිව්වාගේ මට විශේෂයෙන්ම අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන එක දෙයක් තමයි. ඇත්තටම අපි යම්කිසි සීමාවකට හිර වෙලා ඉන්නවද? පාස් ආනන්ද කිව්වාගේ අපිට සතුටු වෙන්න පුළුවන් ද වර්තමානයේ කිතුණු ස්වභාව තිබෙන ස්ථානය ගැන. ඒකට හේතු වෙලා තිබෙන්නේ අපි යම්කිසි සීමාවන් වල හිර වෙලා, යම්කිසි සම්ප්‍රදායන් ආගමික භාවයන්ට හිර වෙලා අපිට ඒ අනිත් සෙනගට අතගස්සන්ට බැරි වෙලා, ඔවුන් ස්පර්ශ කරන්නට බැරි වෙලා තිබෙනවද? මම ඔබව ධෛර්යමත් කරනවා. ඔබ ටිකක් කල්පනා කරන්න. අපි සීමාවෙන් එළියට ගිහිල්ලා ඔවුන් ස්පර්ශ නොකරොත්, උදාහරණයක් ඇටියට ඒ දේශපාලන තලයේ ඉන්න අය, ව්‍යාපාරික තලයේ ඉන්න අය, ඒ
නොයෙකුත් සමාජයේ නරකයි කියලා තියෙන ස්ථාන වල ඉන්න අය අපි අතපසු කරලා තිබෙනවද? අපි ඒ අය අතපසු කරලා තිබෙනවා නම් අපි යම්කිසි ආකාරයෙන් අපි සීමාවෙන් එළියට ගිහිල්ලා ඔවුන් ස්පර්ශ කරන්නට තීරණයක් ගන්නට අවශ්‍යයි. එවිට තමයි අපිට යහපත් බලපෑමක් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම ඔබ අපි කතා කරපු දේවල් එක්ක ඔබට යම්කිසි මඟ පෙන්වීමක් ඕන නම්, යම්කිසි උදව්වක් ඕන, යම්කිසි ඉගැන්වීමක් ඔබට ලබන්න අවශ්‍ය නම් ඔබ අපිත් එක්ක එකතු වෙන්න. අපි දන්නවා අපේ රාජකීය බෙතනි සභාවෙත් එක්ක ඔබට ඒ Facebook කරා YouTube කරා ඔබට එකතු වෙන්න පුළුවන්. අපේ වැඩසටහන් බලන්න. ඒ වගේම ඒවයි අපේ ෆෝන් නම්බර්ස් තියෙන ඔබ අපිට කතා කරන්න. අපි කැමති ඔබත් සමග මේ ගමන යන්න. එහෙනම් අදවසෙත් බියොන් සම්ප්‍රදාන වැඩසටහනෙන් සමුගන්ටයි යන්නේ. මගෙන් එක්කෙනෙක් ඇහුවා ඩිෂාන් ඩි සිල්වා ඇතුළු බෙතනියක ඔයගොල්ලෝ රොබින් හුඩ් වගේ නේද? මම කිව්වා මොකද්ද ඒ අදහස? රොබින් හුඩ් එකල හිටියා වූ මිත්‍යාවක් වුණත් එකල හිටියා වූ රජතුමාට සහ සැලැස්මට විරුද්ධව වැඩ කරා වූ කෙනෙක්ලු. නමුත් ඩිෂාන් ඩි සිල්වා ඇතුළු බෙතනියක රොබින් හුඩ් වගේ නම් අපි කියවුව බයිබල් පදවල එහෙනම් අපොස්තල පාවුල්තුමත් රොබින් හුඩ් වගේම කෙනෙක් තමයි. අපේ ආසාව මේකයි. ශ්‍රී ලංකා සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ගුණාත්මක භාවයෙන් වර්ධනය වුණොත්, ක්‍රිස්තුස් වහන්සේගේ සේවය ක්‍රිස්තුස් වහන්සේගේ හදවත සහ මනස දැනගෙන සිටියොත් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට අවස්ථාව ලැබෙනවා මේ දේශය තුල විශාල වෙනසක් ගෙනෙන්නයි. ඒ නිසා තමයි අපි බියොන් සම්ප්‍රදාය වැඩසටහනේ කවුරුත් කතා බහ කරන්නට අකමැති. නමුත් කතා කළ යුතු මාතෘකාවල් කතා බහ කරන්නේ. අමතක කරන්න එපා. අපි ශ්‍රී ලංකා සභාවේ මිත්‍රයෝ, අපි ඔබෙත් මිත්‍රයෝ. අපේ එකම ආසාව ක්‍රිස්තුස් වහන්සේ නොමිලේ දුන්නා වූ ගැලවීම සහ ක්‍රිස්තුස් වහන්සේ අපිට උගන්වපු ආදර්ශය අපේ පරම්පරාවට, ඊළඟ පරම්පරාවලට උගන්වන එක තමයි අපේ සිතේ තිබෙන ලොකුම ආසාව. එහෙනම් අද දවසේ මගේ මිත්‍රයන් තුන්දෙනා එක්කම අපි ඔබ හැම කෙනෙක්ට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එක්කව වෙලා අපට ඇහුම්කන් දුන්න නිසා මේ වැඩසටහන පුළුවන් තරම් අනිත් කට්ටිය එක්කත් බෙදා ගන්නට. එහෙනම් ඔබ හැමෝටම ජේසු පිහිටයි. Thank you.